නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපිට මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මුණ ගැසීමේ වාසනාව උදා වුණා. මේ වාසනාවට කියනවා ක්ෂණ සම්පත්තිය. සංසාර ගමනක සැරිසරා යන සත්‍යයකට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැසීම, ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුණ ගැහෙනකොට ධර්මයේ හැසිරෙන්න පුළුවන් මනුස්ස ජීවිතයක් හෝ දිව්‍ය ජීවිතයක් කෙනෙකුට ලැබෙනවා නම් ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ කනෝ වූ මා උපච්චගා. මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය, මේ සුළු මොහොත වනසා ගන්නට එපා. කනාතීතා සෝචන්ති නිරයම් හිසමප්පිතා. මේ ක්ෂණය වනසාගත් උදවිය නිරේ ඉපදී ශෝක කරන්නේය කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් අද මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරන ඌව පැල්වත්ත 15 වෙල යන ලිපිනේ පදිංචි 60 වෙනි උපන්දිනයේ යෙදුණු පින්වත් DMI පුෂ්පලතා මහත්මිය බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දානමේ පින ලැබුවා වූ මිනිස් භවයේදීම උතුම් ධර්මාවබෝධයේ පිණිස ඒකාන්ත කොට හේතු වෙත්වා කියන අදහසිනුයි ධර්ම දානය කරන්නේ. පින්වතුනි, සාංශාරික ගමනක දිගින් දිගට සැරිසරා යන්න වෙන එක මූලික හේතුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සංඥා විපල්ලාස, වැරදි විදිහට හඳුනා ගැනීම. වැරදි විදිහට හඳුනා ගැනීම කියන කාරණේ නිසාම මේ සාංශාරික දුකේ පටලැවිලා දුකින් නිදහස් වෙන්න බැරුව සංසාරේ සත්‍යය යනවා. මේ සංඥා විපල්ලාස කියලා කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසුභේ සුභ සංඥා. මේ සංසාරගත සත්‍යය අසුභ දේ සුභ විදිහට හඳුනා ගන්නවා. මේක තමයි වැරදීම. අනිච්චේ නිච්ච සංඥා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා හඳුනා ගන්නවා. ඒක තමයි වැරදිච්ච තැන. දුක්ඛේ අදුක්ඛ සංඥා. දුක් දේ පිළිබඳව දුකක් නැහැ කියන අදහසින් යුක්ත වෙනවා. ඒක තමයි වැරදිච්ච තැන. අනාත්තේ අත්ථ සංඥා. අනාත්ම දේ ආත්මයි තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන අදහසට එනවා. ඒක තමයි වැරදිච්ච තැන. ඔන්න ඔය වැරදිච්ච තැන නිසා දිගින් දිගට පටලවි ආපු සංසාර ගමන කෙබඳුද? අවිජ්ජා නීවරණානම් භික්කවේ සත්තානං. මහණෙනි, මේ අනවබෝධය නිසා, වැරදි වැටහීම නිසා සංසාර ගමනේ පටලවිච්ච සත්වය, තණ්හා සංයෝජනානම් තෘෂ්ණාවෙන් බැඳි ආපු සත්වය මේ සංසාර ගමන ඇරඹූ කෙලවරක් පණවන්නට බැරිය. ඒ තරම් දිගයි. මේ අති දීර්ඝ සංසාර ගමනේ කොච්චර විඳෙව්වාද? බුදුරජාන් වහන්සේ වදාලා
මහණෙනි හැඬු කඳුළු විතරක් එකතු කරොත් මහා සමුද්‍රයේ ජලය පරදිනවා. එච්චර අඬලා තියෙනවා. හෙළු රුධිරය විතරක් එකතු කරොත් මහා සමුද්‍රයේ ජලය පරදිනවා. එච්චර රුධිරය හෙළලා. ඉතින් එහෙම ගමනක් නෙමෙයි. මේ ගමනේ සැරිසරා යනකොට බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම හරියට මේ සත්ව වර්ගයාගේ ජීවිතයට මහතු චක්කුස්ස පාතු භාවෝ ජීවිතයේ විනිවිද දැකිය හැකි මහා ඇසක් පහළ වුණා වගේ. මහතු ආලෝකස්ස පාතු භාවෝ ජීවිතයේම එළිය වෙන මහා ආලෝකයක් පහළ වුණා වගේ බුදු කෙනෙක්ගේ පහළවීම. මහතෝ ඕභාසස්ස පාතු භාවෝ ජීවිතයේ නිවීමට සංසිඳීමට පත් කරවන මහා ප්‍රභාස්වර භාවයක් පහළ වුණා වගේ. හේතුව සම්බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා චන්නං අනුත්තරියානම් පාතු භාවෝ අනුත්තරීය ධර්ම 6ක් පහළ වෙනවා. අනුත්තරීය ධර්ම කියලා කියන්නේ ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණා 6ක් පහළ වෙනවා. මොනවද ඒ කරුණු? දසනානුත්තරීය දකින දේ තුලින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට හේතු වෙන අරහත් සම්මා සම්බුදු රජුන් දැකීම, සම්බුදු රජුන්ගේ ශ්‍රාවක සංගරුවන දැකීම කියන අනුත්තරීය කාරණේ පහළ වුණා. සවනානුත්තරීය අහන දේවල් අතර ශ්‍රේෂ්ඨ වූ සද්ධර්මයේ පහළ වුණා. ඊළඟට සික්ඛානුත්තරීය ඉගෙන ගන්න දේවල් අතර ශ්‍රේෂ්ඨ වූ සද්ධර්මයේ පහළ වෙනවා. ලාභානුත්තරීය ලබන දේවල් අතර ශ්‍රේෂ්ඨ වූ ශ්‍රද්ධා ලාභේ ලැබීම පහළ වෙනවා. පාරිචර්යානුත්තරීය සේවා කටයුතු කිරීම අතර අග්‍ර වූ බුදුරජුන්ට සේවා කටයුතු කිරීම, සංගරුවනට සේවා කටයුතු කිරීම කියන ඒ කාරණේ පහළ වෙනවා. අනුසතානුත්තරීය සිහි කරන දේවල් අතරින් අග්‍ර වූ බුදුරජුන්ගේ ගුණ සිහි කිරීම, ධර්මයේ ගුණ සිහි කිරීම, සංගරුවනේ ගුණ සිහි කිරීම කියන සිහි කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කාරණා පහළ වුණා. මේ ඔක්කොම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා. බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් ලෝ සතුන්ට කොච්චර යහපතක් සැලසුණාද? ඒ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් ධර්මයක් අද මේ ජාතක ධර්මදේශනා මාලාවේදී අපි ඉගෙන ගන්නේ. අද ඉගෙන ගන්න ජාතකයේ නම බක බ්‍රහ්ම ජාතකය. බක නම් වූ බ්‍රහ්මයාව দমনය කිරීමේ කතාව. මේ කතාව තුළින් පින්වතුනි අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාරති ගුණය හරි ලස්සනට ඉස්මතු වෙනවා. බුදුරජාණන් වහන්සේට අනුත්තර පුරිස ධම්මසාරති කියලා කියන්නේ ඇයි? මේ සත්‍යයව দমনය කිරීමෙහිලා ශ්‍රේෂ්ඨම උත්තමයා නිසා. බුදුරජාණන් වහන්සේ විසින් මිනිසුන් দমনය කළා, දෙවියන් දමනය කළා, බඹුන්ද দমনය කළා. මේ බඹුන් দমনය කිරීමේ කතාවයි. මේ සිදුවීම වෙද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෙවන් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කළේ. එදා ධම්සභය මණ්ඩපයේ රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලා බොහොම බලාපොරොත්තුෙන් හිටියා බුදුරජාණන් වහන්සේගෙන් අසීරිමත් දහම් කතාවක් අහන්න ඕන කියලා. ওই වෙලාවේ භාග්‍යතුන් වහන්සේ එහි වැඩම කරලා මෙන්න මේ විදිහට වදාලා, මහණෙනි මන් දවසක් සුභග වනයේ සුවිශාල සල්ගස් සෙවණක භාවනාවෙන් වාසය කළා. එදා මං බඹලොව බ්‍රහ්මයන්ට මෙත් සිත පැතිරුවා. මහණෙනි එතකොට ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඉන්න බක කියන බ්‍රහ්ම රාජයා අධික මාන්නයකින් යුතුව මෙහෙම හිතමින් ඉන්න හැටි මං දැක්කා. ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඉන්න බක කියන බ්‍රහ්මයා තමන් ගැන මෙන්න මෙහෙම හිතලා තියෙනවා. මේ මං ඉන්න තැන තමයි නිත්‍ය තැන. මේ මං ඉන්න තැන තමයි ස්ථීර තැන. මෙතෙන්ට ආපු කෙනෙක් ආයේ චුත වෙන්නේ මැරෙන්නේ නැහැ. ලෝකෙන් එතරව ලබන නිවන කියලා කියන්නේ මේ මෙතනට මං ඉන්නේ නිවනේ. ඔන්න ඔහොම හිතුවා. මේ සංසාරගත සත්‍යය ගොඩාක් දුරට ඉන්නේ ඔය හිතවිල්ලේ. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කළා සිහ රජුන් ගැන. ඒකේ වදාරනවා සීහෝ භික්කවේ මිග රාජා. මහණෙනි වනේ රජුන් වන සිංහයා සායන්න සමයන් ආසයා නික්ඛමති. හවස් කාලේ තමන්ගේ ගුහා ద్వාරයෙන් එළියට එනවා. ආසයා නික්ඛමිත්වා විජම්බති. ගුහා ద్వාරයෙන් එළියට ඇවිල්ලා කයි කේසර සලනවා.
කායේ කේසර සලා චතුද්දිසං අනු විලෝකේති. සිව් දිසාව බලනවා. සිව් දිසාව බලා තික්කත්තුන් සීහනාදන් නදති. තුන් යලක් සිංහනාද කරනවා. මහණෙනි, ඒ සිංහ ගර්ජනාව ඇසිනා වූ අනික් සිව්පා සත්වයෝ අනික් සත්වයෝ බොහෝසේ තැති ගන්නවා. මහණෙනි, යම් මේ සිව්පා සතුන් සිටිනවා නම් පඳුරු අස්සේ රිංගන, ඒකුම් පඳුරු අස්සට රිංගලා රැකවරණයක්ම හොයනවා. වතුරේ සරණ සත්වයෝ ඉන්නවා නම් වතුරේ ගැඹුරට කිමිදිලා රැකවරණයක්ම හොයනවා. අහසේ ගිලෙන පක්ෂීන් ඉන්නවා නම් ඒ පක්ෂියෝ අහසේ උඩට ගිලිලා රැකවරණයක්ම හොයනවා. මහණෙනි, කොටින්ම සිංහ ගර්ජනාව ඇහෙන හොඳින් දමනය වූ හස්ති රාජයෝ පවා බෙටි හලාගෙන තැති අරගෙන දුවනවා. ඒ තරම්ම තැතිගෙන්මක් සිංහ ගර්ජනාව තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඔය වගේමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වී ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම සීහ ගර්ජනාවක් බඳුයි. බුදුරජුන් කරන සීහ ගර්ජනාව නම් කුමක්ද මහණෙනි? සබ්බේ සංඛාරා අනිච්චා, හටගත් හැම දෙයක්ම අනිත්‍යයි කියා යම් ධර්මයක් ඇද්ද, එය බුදුරජුන්ගේ ගර්ජනාවයි. තථාගත අරහත් සම්මා සම්බුද්ධ නම් වූ සිංහ රජාණන්ගේ සිංහ ගර්ජනාව හැමදේම අනිත්‍යයි කියන එක. ඒ බුදුරජුන්ගේ දෙවෙනි සිංහනාදය මේ හටගත් හැමදේම සබ්බේ සංඛාරා දුක්ඛා, හැමදේම දුකයි. හටගත්තා වූ යන්තාද්දේ ඇද්ද, ඒ කිසිවක් තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. සබ්බේ ධම්මා අනාත්තා, ඒ තමයි තුන්වෙනි තථාගත සිංහ රජුන්ගේ සීහ ගර්ජනාව. ඒ සිංහනාදයන් ඇහෙනකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා, නිට්ටයයි සුඛයි කියලා හිතාගෙන හිටපු අය තැති ගන්නවා. බීතියටපත් වෙනවා. මහණෙනි, කොටින්ම බ්‍රහ්ම ලෝකවල උපන් ආනුභාව ඇති බ්‍රහ්ම රාජයෝ පවා කම්පිත වී සලිත වී යනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඇයි බලන්න, බ්‍රහ්මයෝ තුලත් ওই වගේ අදහස් තිබිලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ බක බ්‍රහ්මයාගේ මුලාව ගැන අනුකම්පා කළා. ඒ මොහොතේම සුභග කියන සල්වනේ සල්රුක් සෙවණින් නොපෙනී ගොස් බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. බුදුරජාන් වහන්සේව දැක්කා විතරයි බක බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. අනේ ශ්‍රමණ ගෞතමේනි, ඔබ වහන්සේත් මේ වැඩියේ හරිම තැනට නොවේ. හරියටම හරි තැනට ඔබ වහන්සේ ආවා. මෙතන තමයි ඉතින් නිවන. මීට වඩා කොයින්ද නිවන? යම් තැනක උපතක් නැතිනම්, යම් තැනක මරණයක් නැතිනම්, නිත්‍ය වූ සදාකාලික වූ නිවන මෙතනයි. දැන් බක බ්‍රහ්මයා කියනවා. බුදුරජාන් වහන්සේ බක බ්‍රහ්මයාට මෙහෙම වදාලා, බ්‍රහ්මය, ඔබට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. ඔබ අවිද්‍යාව තුල ඉන්න නිසායි සත්‍ය වැහි තියෙන්නේ. ඔබ ඉන්න බඹලොව නිත්‍ය තැන නෙමෙයි. මේක ස්ථිර තැනකුන් නෙමෙයි. මේක සදාකාලිකක් නෙමෙයි. ලෝකෙන් ඈතර වූ නිවන කියලා කියන්නේ බ්‍රහ්මයේ මෙතෙන්ට නොවේ. ඔබ නිවන ගැන මොකුත්ම දන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කියනකොට තමන්ගේ පිරිවරත් එක්ක බක බ්‍රහ්මයා හිටියේ. බක බ්‍රහ්මයාට ඒක එච්චර හරි ගියේ නෑ. බක බ්‍රහ්මයා මේ මොහොතේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම ගාථාවෙන් එක ප්‍රකාශයක් කළා. මේක කියන්නේ බක කියන බ්‍රහ්මයා. අපේ ශ්‍රමණ ගෞතමේනි, කලපින් ඇති 72 දෙනෙක්කෝ අපි බ්‍රහ්මයෝ. උපතක් නැති, මරණේ නැති, හැමදේ වසඟෙට ගත හැකි තැනට ඇවිත් ඉන්නවා. නුවණ උපදවාගෙන අපි උපන්න ලොව උතුම්ම තැන මේ බඹලොව. ඒ බව අපි හොඳටම දන්නවා. අනේ අපිත් බඹලොවමයි උපදින්නට ඕන කියා බොහෝ අය වැදගෙන මේ ලොව පතනවා. බක බ්‍රහ්මයා බුදුරජාන් වහන්සේගේ ප්‍රකාශයට සතුටුුනේ නැහැ. බුදුරජාන් වහන්සේ වදානනේ බ්‍රහ්මයෝ ඔහේ මුලා වෙලා ඉන්නේ කියලා. එතකොට කියනවා, ශ්‍රමණ ගෞතමීනි, අපි මේ පින් කරපු අය. අපි 72 දෙනෙක් මේ බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. අපි මේ උපතක් නැති, මරණයක් නැති, අපේ වසඟේ ඕන හැටියට පවත්වන්න පුළුවන් තැනට මේ ඇවිත් ඉන්නේ.
නුවණ උපදවාගෙන අපි මේ උපන්න උතුම් බඹලව ගැන අනික් අය අපිට අනේ බඹලෝ යන්න නැත්තම් කියලා වැඳ වැඳ පතනවා. එහෙම තැනකට අපි මේ ආවේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ බක බ්‍රහ්මයාට තමුන්ගේ වැරදි දෘෂ්ටිය පෙන්වලා දෙන්න මෙහිම වදාලා. බ්‍රහ්මය ඔහෙට වෙලා තියෙන්නේ වැරදීමක්මයි. ඔහෙ මේ උපන්න බඹලෝ අනිත්‍ය තැනක්. උපදින මැරෙන තැනක්. ඔහෙ උපන්නා කියලා කියන්නේ මැරෙනවමයි. දැන් ඔබ ඔතන ඉබතිලා ගොඩාක් කල් හින්දා අමතකයි ඔබට. තමුන් මෙතන උපන්න වග අමතකයි. ඔබ ගොඩාක් කාලයක් ගත වෙච්ච නිසා. බ්‍රහ්මය මං ඔබේ ඇත්ත කතාව කියන්න. ඔබ කලින් උපන්නේ වේහප්පල කියන බ්‍රහ්ම ලෝකේ. එහි ඔබට කල්ප 500ක් ආයුෂ තිබුණා. වේහප්පල බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා කල්ප 500ක් එහි ඉඳලා. කල්ප 500ක් කියන්නේ මේ පින්වතුනි සෑහෙන දීර්ඝ කාලයක්නේ. කල්පය ගැන බුදුරජාන් වහන්සේ වදාරනකොට කල්පයට උපමා කළේ යොදුනක් කුස යොදුනක් දිග යොදුනක් පළල මහා සුවිශාල වූ කළු ගලක්, සිදුරු නැති කුහර නැති කළු ගලක් අවුරුදු 100කට වතාවක් සිනිදු සේලයකින් පිහදාද්දි ඒ ගල සම්පූර්ණයෙන් පොළොවට සමතලා වෙන්න යම් කාලයක් යනවාද? අර සේලෙන් පිහදනකොට ගෙවෙනවා. ගෙවිලා පොළොවටම සමතලා වෙන්න යම් කාලයක් යනවාද? එහෙම කාලේ ගත වුණත් කල්ප ඉවර වෙන්නේ එකක්. ඒ බඳු කල්ප 500ක් කියලා කියන්නේ සුළුපටු කාලයක්ද? මේ බ්‍රහ්මයා කලින් ඉඳලා තියෙන වේහප්පල බ්‍රහ්ම ලෝකේ. එහෙ කල්ප 500ක ආයුෂෙන් චුත වෙලා ඊට පස්සේ බ්‍රහ්මය ඔබ උපන්නේ සුභකින්හ කියන ඊට පහළ බඹලව. එතන ඔබට තිබුණා 64 කල්පයක ආයුෂක්. ඔබ එහෙ ඉඳලා එතනින් චුත වෙලා දැන් මේ උපන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකේ. එතකොට මේ බ්‍රහ්මයා ඉහළ ඉඳලා පහළට ඇවිත් තියෙන්නේ. මීට වඩා දීර්ඝායුෂ තියෙන තැනක ඉඳලා දැන් මේ පහළට ඇවිල්ලා. බ්‍රහ්මයේ ඔහෙට මෙහෙ තියෙන්නේ 8 කල්පයක ආයුෂ. ඔහෙට දීර්ඝායුෂක් නෑ. ඔය කාලේ ඔබ හිතාගෙන ඉන්න තරම් මහා දීර්ඝ කාලයක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිම වදාලා. බ්‍රහ්මය ඔබ ඔතන බොහෝ ආයුෂ ඇත කියලා නොවේ හිතා සිටින්නේ. අනේ එහෙම නැතේ ඔතන. ඒ හැටි කල් ආයුෂයක් නැත පවතින්නේ. වැඩිම වුණොත් නිර්බුද්ධ ලක්ෂයක් ආයු ඔතන ඔබට තියෙන්නේ. ඔතනින් චුත වී ගිය පසු කළ කම්පල අනුව කොහේ හරි උපදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ වදාළේ සාමාන්‍ය කෙනෙකුට ගයින්ට බැරි ආයුෂ ගණනය කිරීමකින්, කාල ගණනය කිරීමකින්. ඒ කාල ගණනය පින්වතුනේ මේ නිර්බුද්ධ කියලා කියන්නේ. දැන් මෙතන භාග්‍යතුන් වහන්සේ වදාළනේ නිර්බුද්ධ ලක්ෂයක් තියෙයි කියලා. මේ නිර්බුද්ධ ලක්ෂය කියලා කියන්නේ සාමාන්‍ය ගණනයකට අහු වෙන්නේ. ඒක බුදුවරයෙකුට විතරක් ගණින්න පුළුවන්. බුද්ධ විශේෂයටයි ඒක. මේ ගණනේ බලන්න. වර්ෂ 10 10ක් 100යි. 100 වර්ෂ 10ක් 1000යි. ඊළඟට 16 වර්ෂ 100ක් ලක්ෂයයි. ලක්ෂයේ වර්ෂ 100ක් කෝටියයි. එතකොට වර්ෂ කෝටි ගණන් වලින් කියනවනම් එහෙම කියන්න පුළුවන්. ලක්ෂයේ වර්ෂ 100ක් කෝටියයි. වර්ෂ කෝටි 100 ඒවා ලක්ෂයක් ප්‍රකෝටියයි. වර්ෂ ප්‍රකෝටි 100 ඒවා ලක්ෂයක් කෝටි ප්‍රකෝටියයි. කෝටි ප්‍රකෝටි 100 ඒවා ලක්ෂයකට කියනවා නහුතයක්. නහුත 100 ඒවා ලක්ෂයකට කියනවා නින්නහුතයක්. කොච්චර දක්ෂයෙක් තමන්ගේ ප්‍රඥාවෙන් කල්පනා කළත් එරදිමතෙක් තමන්ගේ ප්‍රඥාවෙන් බැලුවත් ඔතනින් එහාට බලන්න බෑ. නින්නහුතයකින් එහාට බලන්න බෑ. ඒ නින්නහුතෙන් එහා බලනවා නම් ඒක බුදුවරුන්ටම විතරයි අයිති. බුදුවරුන්ට පුළුවන් ඊටත් එහා ගයින්ට. නින්නහුත 100 ඒවා ලක්ෂයක් අබ්බුදයයි. අබ්බුද 20ක කාලය එක නිර්බුදයයි. ඒ බඳු නිර්බුද ලක්ෂ 100ක් අහහ එකයි. ඒකට කියන්නේ අහහය කියලා. ඒකත් ගණනයක්. ඒ බඳු අහහ යම් තාක් තියනවාද?
ඒ බක බ්‍රහ්මයාට තව ඉන්ට කාලේ තියෙන්නේ නිරබ්බුද ලක්ෂයක්. නිරබ්බුද ලක්ෂ 100ක් තමයි යහහයක්. නමුත් මේ බ්‍රහ්මයාට තියෙන්නේ නිරබ්බුද ලක්ෂයක් විතරයි. ඉතින් බුදුරජාන් වහන්සේ එහෙම වදාලා. එතකොට මේ බක බ්‍රහ්මයා මේක පිළිගන්න සූදානම් වුණේ නෑ. මේක පුදුම වෙන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් මේ අවුරුදු 60 70 80 වගේ තියෙන එකේත් තමන් මැරෙනවා කියලා බොහෝ දෙනෙක් පිළිගන්න සූදානම් නෑනේ. ඉතින් එහෙව් එකේ මේ බ්‍රහ්මයෙකුට මෙහෙම හිතීම පුදුමෙකුත් නෑ. ඒ බ්‍රහ්මයා කියනවා මෙහෙම. භගවත් මුනිදුනි ඔබ ලොව කෙලවරතෙක් දකින්න කෙනෙක් කියා නේද කියන්නේ? ඉපදින මැරෙනා මේ හැම ලෝකෙම්ම මිදුණු කෙනෙක් කියා නේද කියන්නේ? එහෙනම් මම පෙර භවයේ කළ පින් වැඩු ගුණදම් ගැන ඔබෙන් අසා සිටින්නේ. මං ඔබ පවසන දේ අසමින් මටත් මගේ පෙර භව ගැන දැනගත හැකි වන්නේ. මගේ పూర్ව පින් ගැන ඔබ වහන්සේට දැන් මං ඉක්මනින් චුත වෙනවා කියන එක විතරද පේන්නේ? ඔබ වහන්සේට මං කරගත්ත මහා පින් පේන්නේ නැද්ද? ආයේ පින් ගැන කියමු බලන්න කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා බ්‍රහ්මය නිදා පිබුදුණු කෙනෙක් වගේ ඔබේ පෙර භවයේ සිහි කරලා මට කියන්න පුළුවන්. ඔබ ඉස්සර එක කල්පයක තාපසයෙක් වෙලා ධ්‍යාන අභිඥා උපදවගෙන වනාන්තරේ වාසය කළා. දවසක් වැලි කතරේ ගැල් 500ක පාර වැරදිලා ඔවුන් දින 7ක්ම අතරමං වෙලා ඇවිද ඇවිද ගියා. 7 වෙනි දවස වෙද්දී ඒ අයගේ ජලය, දර, ඒ හැම දෙයක්ම අවසන් වුණා. අන්තිමේ මිනිස්සු තමන්ගේ ගවයෝ ලියහා දාලා ගැල් වලට වෙලා निराහාරව දුකසේ අසරණ වෙලා කෙඳිරි ගගා ඕන් ඔහි මෙරිලා යන්නේ නැතයි කියලා හිටියා. ওই වෙලාවේ නුඹට නුඹේ ධ්‍යාන අභිඥා එ르දි බලයෙන් මේ අයව දකින්න ලැබුණා. දැකලා මේ වගේ ඇයෝ අනේ අසරණ වෙලා වෙනසෙන්න එපා කියන අදහසින් තමන්ගේ එ르දි බලයෙන් අර වැලි කතර මැද්දට මහා ගංගාවක් ගලා එන්න සැලැස්සුවා. මේ මිනිස්සු මැරිලා ගියපු දෙයින් කියලා හාන්සිලා හිටපු තැනට මහා ගංගාවක් ගලාගෙන ආවා. හොඳ සෙවණ ඇති වනයක් එතන මැවී ගියා. අර මිනිස්සු කොහොම හරි සුවයටපත් වෙලා ෂේම භූමියක් හම්බ වුණා වගේ. සුවයටපත් වෙලා ඒ මිනිස්සු කාන්තාරෙන් ඈතර වෙලා රැකුණා. එතකොට මේ මිනිස්සුන්ගේ ජීවිතේ බේරලා અભේදානය දුන්නේ කවුද? මේ එ르දි මතා. ආන් ඒක තමයි කියනවා ඔබ කරගත්ත පින. බුදුරජාන් වහන්සේ ගාථාවෙන් වදාළේ මෙහෙම. නිදා පිබිදි අයෙක් ලෙසින් මං ඔබගේ පෙර ගුණදම් මනවින් සිහි කොට පෙන්වමි දැන්. එක් කල්පයක එ르දි බලති තාපසේකි ඔබ හුදකලාවේ වනයක වාසය කෙරුවා. 500ක් ගැල් කරුවෝ අතරමං වෙලා කතරේ 7 දවසක් දුකසේ සැරිසැරුවා. කෑම බීම අවසන් වී පිපාසයෙන් කුස ගින්නේ ඔවුන් එදා වැතිරීගෙන හැඬුවා. දිවසින් ඔබ ඔවුන්ව දැක සිත උණු වී පැන් දුන්නා. නදියක්ගේ වැලි කතරට හරවා. ඔන්න බුදුරජාන් වහන්සේ බක බ්‍රහ්මයා ඈත අතීතේ කරපු පින. බලන්න එ르දිමතුන් තමන්ගේ එ르දියෙන් එහෙම පින් කරගෙන තියෙනවා. ඒ පින් කරගත්ත එ르දිමතා තමයි දැන් බක බ්‍රහ්මයා බවට පත් වෙලා මෙහෙම සැපයෙන් තමන්ගේ ජීවිතේ ගත කරන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා බ්‍රහ්මය ඔක ඔතනින් ඉවර නෑ. ඔබේ අතීතේ කරපු පින්. ඊට පස්සේ පසු කාලෙක ඔබ එක්තරා පිටිසර ගමක් ඇසුරු කරගෙන ගම්යූරක වනගත අසපුවක වාසය කළා. දවසක් කන්දෙන් හොරමුලක් පහලට ඇවිල්ලා මුළු ගමම මංකොල්ල කෑවා. එදා ඒ හොරු ගමේ මිනිස්සුන්වයි බඩු මුට්ටුයි හරක බානයි ඔක්කොම පැහැරගෙන යන ගමන් ඒනියා කියන ගන්තරේ මුරකාරයෝ තියලා කන්දේ ගුහාවක හොරුන්ට කණ්ඩ කෑම පිසින අතරේ ඔවුන් වාඩි වී හිටියා. තාපසයන්ට ඒ පිරිසේ සිටිය ගවයන් දරුදැරියන් මහා හඬින් වළපෙනවා. මේ භාවනාවෙන් ඉන්නකොට දිව්‍ය ශ්‍රවණින් ඇහුණා. එතකොට මේ තාපසයා කල්පනා කරලා තියෙනවා මං වගේ කෙනෙක් මෙවැනි දුකක් අහද්දි කොහොමද අහක බලාගෙන ඉන්නේ? ඒ වෙලාවේ එ르දි බලයෙන් මේ තාපසයා මොකද කළේ?
අර හොරුන්ට පේන්න සැලැස්සුවා ඇත්තස් රිය පාබල කියන සිවුරග සෙනග පිරිවරාගෙන කවුරු හරි මේ හොරුන් අල්ලන්ට එනවා වගේ. බීතියට පත්වෙච්චි හොරු මිනිස්සු හරක බානු බඩු ඔක්කොම දාලා හිස් ලූලූ අත දිව්වා. මිනිස්සු රැකවරණේ තියෙන හින්දා හැම නැවතිලා හිටියා. අවසානයේ තාපසයා මේ පිරිසට කිසි බයක් නැතුව ඒ පැරණි තැනම සැප සැනසille ඉන්ට ආරක්ෂාව සැලසුවා. එතකොට එතනදිත් මිනිසුන්ට අභය දුන්නා. මිනිසුන්ගේ දුක දුරු කළා. ඒකේ විපාකේ ඔබට තියෙනවා. නිදා පිබිති අයෙකු ලෙසින් මං ඔබගේ පෙර ගුණදම් මනවින් සිහි කොට පෙන්වමි දැන්. හොරමුලක් ඇවිත් ගමකට ඒනියා නැමැති ගම් යූරේ බඩු පොදිත් සමග ගමේ අයත් පැහැරගෙන ගියා. බලින් රැගෙන යන මිනිසුන් හා ගවයින් දරු දැරියන් මහත් දුකින් අසරණ වී සිටිය හඬ හඬ වනේ තපස් දම් පුරමින් සිටි ඔබ ඒ හඬ අසමින් කරුණාවෙන් ඔබගේ සිත කම්පිතව ගියා. සිවුරගසින් මවා වනේ එන්ට සලස්වා සොරු වෙත බියපත් සොරු හැම අත්හැර ඉන් පලා ගියා. ඕනොම කතාව කියලා දුන්නා. ඊළඟට බුදුරජාන් වහන්සේ බලන්න මේ බුදු කෙනෙකුගේ අසිරිමත් ඥානයනේ. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ ඉස්සරහා මේ අතීත ආවර්ජනාව කරන්නේ. ඒ වගේමයි බ්‍රහ්මය තවත් අවස්ථාවක ඔබ ගන්තිරකම වාසය කළා. දවසක් ලොකු පාරු කීපයක් එකට ගැට කසාගෙන මිනිසු මණ්ඩපයක් හදාගෙන බොහොම රසවත් වූ කෑම බීම කකා විනෝදයෙන් ගී ගයමින් මේ මිනිස්සු මේ ගංගාවේ විනෝද චාරිකාවක යනවා. මේ යද්දී මේ මිනිස්සු අර කන බොන දේවල් ඊළඟට බැහැර කරන කැටලි කසල මේ ගංගා නදියට දාලා තියෙනවා. මිනිස්සු ගානක් නැහනේ. කෑවා ඉතුරු වෙච්ච ටික ගඟට දැම්මා. ඒ ගඟට දානකොට මේ ගංගාවේ වාසය කළා එක නාගරාජෙක්. නාගරාජට කේන්ති ගියා මේකුම් මේ ගඟ කිලිටි කරනවා. ඒ කේන්තියත් එක්ක මේ නාගරාජයා හිතුවා මම මේකුම්ව ගිල්ලලා මරනවා මේ ගඟේ. මෙහෙම හිතාගෙන විශාල ඔරුවක් විතර ලොකු මහා සුවිශාල ශරීරයක් මවාගෙන මහා පෙනයක් පුප්පාගෙන මේ මිනිස්සු ඉස්සරහා පෙනී හිටියා. මිනිස්සු මර බයට පත් වෙලා ඉන්නකොට මේ තාපසයාට ඒක දකින්න ලැබුණ දිවසින් දැකලා තමන්ගේ 이르දි බලින් සුවිශාල ගුරුළු වේශයක් මවාගෙන පැමිණිලා අර නාගරාජයාව দমনය කළා, බියටපත් කළා. නාගරාජයාගෙන් අර මිනිස්සු ගලව ගත්තා. එදා මේ මිනිස්සුන්ට અભේදානයේ දීපු පින බුදුරජාන් වහන්සේ වදාළ මන් නිදා පිබිදියක් වගේ සිහි කරන්නේ. දවසක් මිනිසුන් ඔරුවල නැගී කමින් බොමින් තුටින් ගංගා නදියේ විනෝද චාරිකා ගියා. ඉතිරිව ඇති කෑම බීම ගන්දියටම හැලූ නිසා ඒ ඉඳුල් දියේ හැමතැන පාවෙලා ගියා. ඉඳුල් ගඟට දැම්ම කියා නාගරජෙක් තරහ වුණා. මිනිසුන් ගිල්ලා මරන්ට ඔහුත් සැරසුණා. මහ පෙනයක් පුප්පාගෙන දියෙන් උඩට ආනා රජු මිනිසුන් හඬ තලදී හඬා වැළපුණා. ඒ නාගරාජයාව දැකලා මිනිස්සු ඇඬුවා. එතකොට දිවසින් එය දැක මහා ගුරුළු වෙසක් රැගෙන අහසින් ඔබ එහි එනු දැක නයා පැන ගියා. ඕන ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඒ කරපු පිනත් සිහිකත් කරලා දුන්නා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තව එකක්. බ්‍රහ්මය ඔබ අතීතයේ තවුසෙක්ව හිටියා. ඔබේ නම කේසව. මතකද ඔබට ඒ කාලේ අතවැසියෙක් හිටියා කප්ප කියලා. දවසක් බරණැස ඉද්දී නාරද කියන ඇමතිය අසනීපව හිටපු වෙලාවේ ඔබව හිමාලයට රැගෙන ආවා. ඒ නාරද ඇමතියාව සුවපත් කරවන්න. මන් තමයි මේ මොහොතේ ඔබට උපස්ථාන කරලා ඔබව සුවපත් කළේ කියලා ඒ කේසව කියන මේ ජීවිතයේදී සිද්ධ වෙච්ච සිද්ධියක් අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා දෙනවා. ඔබ කේසව නමින් යුතුව මහා 이르දි බලත් ඇතිව හිමාල වනයේ හිටියා.
එතකොට මං කප්ප නමින් ඔබේ ගෝලයා හැටියට ඔබහට උවටෙන් කෙරුවා. ඒ කාලේ මං ඔබ ගැන හිතුවේ මහා සිල් ඇති මහා නුවණැති උතුමෙකි කියා. භාග්‍යතුන් වහන්සේ ওই විදිහට දිගින් දිගටම බක බ්‍රහ්මයාගේ පෙර භවයන් ගැන විස්තර කරද්දී බක බ්‍රහ්මයා දමනය වුණා, මාන්නේ නැතුව ගියා. මේ බක බ්‍රහ්ම දමනය ගැන මේ ජයමංගල ගාථාවල තියෙන්නේ ඥානා ගදේන විදින ඥාන ගදින් පහර දී. අයි බුදු කෙනෙක්ගේ ඥානයනේ. බුදුරජාණන් වහන්සේගේ ඥානය කියලා කියන්නේ පින්වතුනි, ඒ ගැන දේශනාවේ සඳහන් වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ අතීතයේ දැකීම පිණිස නුවණ විවර කරනකොට, ඒ ඥානය විවර කරනකොට බුදුරජාණන් වහන්සේට අතීතං සබ්බං, අතීතේ සියල්ල අනවශේෂං, අඩුවක් නැතුව අනාවරණං ඥානාති, ආවරණයක් නැතුව දකිනවා. ඒ කියන්නේ ඔක්කොම අතීතේ දකිනවා, කිසි අඩුවක් නැහැ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල එක මොහොතකින් කල්ප 91ක සිද්ධි බලනෝනේ. බුදු නුවණ හිත පහදව ගන්න ඕන. ඊළඟට එහි සඳහන් වෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ අනාගතයේ දෙස බලද්දී අනාගතං සබ්බං, අනාගතයේ සියල්ල අනාශේෂං, අඩුවක් නැතුව අනාවරණං ඥානාති, කිසිම ආවරණයකින් තොරව දකිනවා. ඊළඟට බුදු කෙනෙක් වර්තමානයේ තුල දකිනකොටත් පච්චුප්පන්නං සබ්බං, වර්තමානයේ සියල්ල අනවශේෂං, අඩුවක් නැතුව අනාවරණං ඥානාති, ආවරණයකින් තොරව දන්නවා. ඔය දැක්ම නිසානේ බුදුරජාණන් වහන්සේට කියනවානේ සමන්ත චක්කු කියලා. සියල්ල දකින ඇස. සමන්ත කියලා කියන්නේ හාත්පස සියල්ල. ඒ සියල්ල දකිනවා කියන්නේ ඇයි? නතස්ස අදිට්ඨ මිදත්ති කංචි. බුදුරජාණෝ ලෝකේ නොදුටු අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයේ නොදුටු කිසිවක් නැත. න අවිඥානම ජානිතබ්බං. ඒ බුදුරජාණෝ ලෝකේ අවබෝධ නොකළ කිසිවක්ද නැත. සබ්බං අභිඥාය යදත්ත ඤෙය්‍යං. යමක ඇති තතු ඒ අයුරින්ම අවබෝධ කළ නිසා තථාගතෝ තේන සමන්ත චක්ඛු. තථාගත බුදුරජුන්ට සියල්ල දකිනා ඇස සමන්ත චක්ඛු කියා කියන්නේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේනේ. අපි සරණ ගියපු බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට තථාගත සම්බුදු නුවණින් මේ කරුණු විස්තර කරනකොට බක බ්‍රහ්මයා ඒ මොහොතට තමන්ගේ අවධානය යොමු කළා. දැන් මෙයාට ඥානෙ තියෙනවා. නමුත් මාන්නක්කාරකම, අර උපත නිට්ටයයි කියලා හිතීම කියන කාරණා හේතු කරන් මෙයාට වැහිලා තිබ්බා. බුදුරජාන් වහන්සේ ඒ කාලවකවානු කියනකොට ඇත්තද කියලා බලන්න මේ බ්‍රහ්මයා අවධානය යොමු කරද්දී බ්‍රහ්මයාට තහුණා තමන්ගේ ජීවිතේ එහෙම තිබිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ බක බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. ඔබ නම් සම්මා සම්බුදු කෙනෙක්ම තමයි. සැබෑවටම ඔබ කිව්වේ සියල්ල ඇත්තයි. මගේ ආයු කාලය ඔබ හරියටම දන්නවා. පෙර භවයන් මං ගත කළ හරියටම දන්නවා. මුළු බඹලව බබලවමින් ඔබ අද බුදු කෙනෙකු ලෙසින් මහතානුභාවයෙන් දිලිසෙමින් ඉන්නවා. හරි ලස්සනයි. බුදුරජාන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කිරීම ගැන බණ පොතේ තියෙනවා. තථාගතයන් වහන්සේ බඹලොවට වැඩි කලෙහි බඹලොවේ සියලු බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම ආනුභාවයන් පරදවලා බුදුරජාණෝම බබලනාසේක බ්‍රහ්මියෝ බබලන්නේ නැත. ඒ නිසාම තථාගත බුදුරජුන්ට බ්‍රහ්මාති බ්‍රහ්ම කියා කියන්නේ. මහා සොඳුරු රූප ඇති දෙව්ලොවට බුදුරජාන් වහන්සේ වඩිනකොට ඒ දෙව්ලොවේ සියලු දෙවිවරු පරදවා බුදුරජාණෝම බබලන්නේය. දෙවියෝ එච්චර බබලන්නේ නැත. දේවාති දේව වනසේක. මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් මේ බක බ්‍රහ්මයා දමනය වෙලා භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ එදා එහි බ්‍රහ්ම ලෝකේ වාසය කරපු බ්‍රහ්මයන්ට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. බ්‍රහ්මයන්ට එදා අහන්න ලැබුණා දුක්ඛ ආර්ය සත්‍ය
සංසාර ගමනේ යන සත්‍යයට දුක කියා නොවෙනස් සත්‍යයක් තියෙනවා සසරේ ඉන්නකන්. ඒ මොකක්ද ඒ සත්‍යය? ජාතිපි දුක්ඛා, ඉපදීම දුකක්. කොතනක උපන්නත් දුකක්. ඉපදිච්ච කෙනා උරුම කරගන්නවා ජරාපි දුක්ඛා, වයෝවට පත්වීමේ දුක. එයා උරුම කරගන්නවා ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීමේ දුක. එයා උරුම කරගන්නවා මරණම්පි දුක්ඛං, මරණයේ දුක. මරණය කලුරිය කිරීම, චුත වීම, ඒක දුකක්. ඊළඟට එයා උරුම කරගන්නවා අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියමනාප දෙයක එකතු වීම. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රිය දෙයින් වෙන්වීමේ දුක. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, ආසා කරාට ආසා කරන දේවල් නොලැබීමේ දුක. ආසා කරන දේ කියලා කියන්නේ මොකද්ද පින්වතුනි මෙතන? ආසයි මේ සත්වයෝ වයෝ වෘද්ධ නොවි, ලෙඩ නොවි, මරණයටපත් නොවි, මේ ප්‍රියමනාප අයගෙන් වෙන් නොවි ඉන්න. හැබැයි ලබන්න බෑ. ඒකත් දුකක්. ශෝකේ නොයනවට කැමති. නමුත් ශෝකේ එනවා. ඒක දුකක්. වැළපෙන්නේ නැතුව ඉන්න කැමති. නමුත් වැළපෙන්න දේවල් එනවා. ඒක දුකක්. ඉතින් මේවත් එක්ක යන සසර දුක්ඛාරය සත්‍ය දැක්කේ නැත්තම් එයා අනෝබෝධය තුල සංසාර ගමනේ දිගින් දිගට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ දුක හටගන්න හේතුව මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවිකා. යම් මේ තණ්හාවක් තියෙනවද පුනර්භවය ඇති කරන, යලි යලි උපත ඇති කරන, නන්දි රාග සහගතා මේ තණ්හාවෙන් එළී යන්නා වූ, తත්‍ර తත්‍රාභි නන්දිනී, ඇලෙන ඇලෙන තැන සතුටින් පිළිගන්නා වූ යම් මේ තෘෂ්ණාවක් තියෙනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියා. කාමයට ඇලීම, උපතට ඇලීම, උපතක් නැති තැනකට කියා ඇලීම. උපතක් ගැන ලොකු අදහසක් නෑ. ඒ නොපැවති පවතින්ට ආසයි. බලන්නේ විභවය කියන එක. ඒකටත් ආස කරනවා. මේ විදිහට ඒ කියන්නේ නිවනක් තුලත් පවතින්ට ආසයි. එතකොට කියනෝනේ නිවන් පුරයේ සැනසෙනවා කියලා. දැන් නිවන් පුරයේ සැනසෙනවා කියන එකේ අදහස හරියට මේ නිවනට ගිහිල්ලා නිවන කියන එකේ ඉන්නවා වගේ එකක්. මරුණට පස්සේ මෙතනින් යලි නිවන කියලා එකකට යනවා. නිවීම කියලා කියන්නේ මේ දුක්ඛං කටළු හැම එකක්ම නැති වී යාම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා මේ දුකයි, දුකට හේතුවයි, ඊළඟට දුකෙන් නිදහස් වීම මොකද්ද? මේ යම් මේ තණ්හාවක් තියෙනවද? ඒ තණ්හාවෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වුණොත්, මේ තණ්හාව සම්පූර්ණයෙන් නැති කළොත් එහෙම ආන් එතන නිවීම තියෙනවා. ඒකට තමයි නිවන කියන්නේ. ඒ නිසානේ නිවන ගැන කියනකොට කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං, එයමයි ශාන්ත, එයමයි ප්‍රනීත. යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ. සියලු සංස්කාර ධර්මයන් සංසිඳුණු, සියලු කෙලෙස් සහිත කර්මයන්ගෙන් නිදහස් වුණු තැන තණ්හක්කයෝ, තෘෂ්ණාව ඡය වූ, විරාගෝ, සසරේ නොයල්මින් යුක්ත නිබ්බානං, නිවනම ශාන්තයි. නිවන ශාන්තයි. ආන්ගේ ශාන්ත වූ නිවන යම් කෙනෙක් අරමුණු කරගන්නවා නම් ඒක තමයි දුක්ඛ නිරෝධය. මේ දුක්ඛ නිරෝධය කරා යාම පිණිස කෙනෙකුට තියෙනවා වැඩපිළිවෙලක් හික්මෙන්න. මොකක්ද ඒ වැඩපිළිවෙල? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව. ඒ මොකද්ද? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය, දෘෂ්ටිය හදා ගන්න ඕන. මේ දුකයි, මේ දුකට හේතුවයි, මේ දුකේ නැතිවීමයි, මේ දුක නැති කරන මාර්ගයයි කියලා චතුරාර්ය සත්‍ය දැක්ම හොඳට ඇති කර ගන්න ඕනේ. ඒක තමයි දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය නැති තාක් අඳුරු දෘෂ්ටියක ඉන්නේ. බුදුරජාණන් වහන්සේ එක වතාවක ලෝකාන්තරික නරකය ගැන වදාළනේ. ලෝකාන්තරික නරකය කියලා කියන්නේ පින්වතුනි, ඉර පායන්නෙත් නැති, සඳ පායන්නෙත් නැති, තරුකැට බබලන්නෙත් නැති තැන. හරි ඝන අන්ධකාරයක තියෙන්නේ. එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ. ඒ තරම් බියකරයි. මේ ලෝකාන්තරික නරකයේ උපන්න නිරිසත්තු යම් අඳුරකින් පීඩාවට පත් වෙනවාද? ඒ අඳුර හරි බිහිසුණුයි.
ඕක ගැන වදාරනකොට එක භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ඔය අන්ධකාරයට වඩා තීව්‍ර අඳුරක් මේ ලෝකේ තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔය අඳුරට වඩා බොහෝ බරපතල අඳුරක් නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැති එක. අඳුර කියලා කියන්න තියෙන එකට. ජීවිතේ හැබෑවටම අන්ධකාරයටපත් වෙන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති හින්දා. ඒක තමයි අන්ධකාරය. ඉතින් සම්මා දිට්ඨියට ආවේ නැත්නම් අඳුරකමයි. ඊළඟට සම්මා සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. සාමාන්‍ය හිතක තියෙන කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප වෙනුවට ඇති කරගන්න ඕන ওই සංකල්ප. ඒක නිවන් මාගේ පියවරක්. ඊළඟට සම්මා වාචා. වචන සංවර කරන්න ඕන. බොරු, කේලම්, හිස් වචන, පරුස වචන වලින් වැළකීලා මුසාවාදා, වේරමණී, බොරුවෙන් වැළකුණු වචන පාවිච්චි කරනවා. පිසුනාය වාචාය වේරමණී, කේලමින් වැළකුණු වචන පාවිච්චි කරනවා. පරුසාය වාචාය වේරමණී, පරුස වචන කතා කරන එකකින් වැළකී වාසය කරනවා. සම්පප්පලාපා වේරමණී, හිස් වචන කතාවෙන් වැළකී වාසය කරනවා. ඊළඟට සම්මා කම්මන්තය. තමන්ගේ කායික ක්‍රියාවත් ඒ අංගයත් හදන්න ඕන. ඒ මොනවද? පාණාතිපාතා වේරමණී, ප්‍රාණඝාතයෙන් වැළකීම. අදින්නා දානා වේරමණී, සොරකමින් වැළකීම. කාමේසු මිච්ඡාචාරා වේරමණී, වැරදි කාම සේවනයෙන් වැළකීම. ඊළඟට හදන්න ඕන සම්මා ආජීවය. සම්මා ආජීවයේ බුදුරජාන් වහන්සේ වදාළේ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවෙන ජීවිකං කප්පේති. වැරදි ආජීවයේ බැහැර කරලා අධාර්මිකව ධනය හම්බ කිරීම පැත්තකට දාලා මේ ධාර්මික ක්‍රමයකටම ධන හම්බ කරගෙන සම්මා ආජීවකින් ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා වායාම. සම්මා වායාමයේ කියලා කියන්නේ පින්වතුනි කෙනෙකුට තියෙනවා නම් අකුසල් දුරු කිරීම සම්බන්ධයෙන්මුත් කුසල් වැඩිම සම්බන්ධයෙන්ුත් මෙන්න මෙහෙම වීරියක්. මොකක්ද මේ වීරිය? තමන්ගේ නූපන් අකුසල් නූපදවන්ට වීරිය කරනවා. උපන් කුසල් දුරු කරන්න වීරිය කරනවා. නූපන් අකුසල් උපදවන්ට වීරිය කරනවා. උපන්නා වූ කුසල් රැකගෙන දියුණු කරන්න වීරිය කරනවා. මේ තමයි වීරිය. මේ වීරියංගේ හදන්න ඕන. ඊළඟට සම්මා සති. සම්මා සති කියලා කිව්වේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨාන. අවසානයේ භාග්‍යතුන් වහන්සේ වදාළේ මොකක්ද අංගය? මේ අංග හතෙන්ම පෝෂණය වෙච්චි ධ්‍යාන සමාධි. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය සහ හතරවෙනි ධ්‍යානය. සම්මා සමාධිය. ඔය අංග පිරුණා නම් ඒ කිනාට මේ ජීවිතේම ධර්මය අවබෝධ වෙනවාමයි. ඔය අංග පිරුණා නම්. ඉතින් ඒ නිසා අපි මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ ධර්ම අවබෝධ කරනවා කියලා කරන්න තියෙන්නේ මොකද පින්වතුනි? ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න එක. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගොඩනගා ගන්න කෙනා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තමන් තුළ හදා ගන්නකොට සීල, සමාධි, ප්‍රඥා කියන පිරිවෙලට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් අංග හදා ගන්නකොට යා නිවන කරා තමයි යන්නේ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ නිවනටම යොමු වෙච්ච එකක්. වෙන පැත්තකට යොමු වෙලා නැහැ. වෙන පැත්තක් නෑ. නිවනට යොමු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළොත් ඒ කෙනාට ඒකාන්ත කොට තමන්ගේ ජීවිතේ සැනසුම හොයාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සුභද්‍ර කියන පිරිවැජයාට සුභද්‍රේනි මේ ලෝකේ යම්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතින්නේද ඒතාක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නෝ සිටිද්ද ඒතාක් ලෝකේ රහතුන්ගෙන් හිස්වන්නේ නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන අය නැති වුණාම රහතුන්ගෙන් මාර්ගඵලලාභින් ලෝකෙ හිස් වෙනවා. මොකද අනුගමනය කරන කෙනෙක් නැති නිසා. නැතුව ධර්මයේ වැරද්දක් නෙමෙයි. ඒ ධර්මයේ අනුගමනය කරන කෙනෙක් නැති නිසා රහතුන්ගෙන් හිස් වෙනවා. අනුගමනය කිරීම පිණිස පින්බලයක්, ප්‍රඥාවක්, වීරියක් ඒක තියෙන කෙනා තමයි මේ මාර්ගය ඔස්සේ තමන්ගේ නිවීම පසක් කරගන්නේ. ඉතින් එදා බලන්න
බුදුරජාන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරද්දී ඒ දේශනා අවසානයේ දස දහසක් බ්‍රහ්මයෝ සියලු ආශ්‍රවයන් දුරු කරලා අරහත්ත්වයටපත් වුණා. දස දහසක් සුළු ගානක් නෙමෙයි. දස දහසක් බ්‍රහ්මයෝ සියලු කෙලෙස් නසා උතුම් අරහත්ත්වයටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කරනකොට ඒ අසාගෙන ඉඳලත් භික්ෂුන් බොහෝ දෙනෙකුට යහපත සැලසුණා. බුදුරජාණන් වහන්සේ මේ උතුම් බක බ්‍රහ්ම ජාතකය අවසන් කළේ මහණෙනි එදා කේසව තාපසයා වෙලා හිටිය ඔය බක බ්‍රහ්මයා. ඔහුගේ අතවැසියාව සිටියපු කප්ප මානවක මමයි කියලා බුදුරජාණන් වහන්සේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් අපි හැම දිනාට අද මේ ඉගෙනගත්ත ජාතක පුවතේ සොඳුරු අර්ථත් ගලපාගෙන මේ ලැබුවා වූ උතුම් මනුෂ්‍ය ජීවිතේ, දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ, දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ අපි හැම දිනාට ධර්ම අවබෝධයෙන් සැනසීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුට සිතින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන කොට පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලැබූ ඌව පැල්වත්ත 15 වෙල යන ලිපිනේ පදිංචි 60 වෙනි උපන්දිනයේ යෙදුණු පින්වත් ඩී.එම්.අයි පුෂ්පලතා මෑණියන්ට අනුමෝදන්ව මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුල තවදුරටත් සුවසේ පින් රැස් කරගෙන උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මෑණියන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. පින්වත් ඩී.එම්.අයි පුෂ්පලතා මහත්මියගේ මිය පරලෝ ගියපු මෑණියන් වන කේ.එම්. සුමනාවතී මෑණියන්ටත් එම්.ජී. විමලසේන ස්වාමි පුරුෂයාගේ මිය පරලෝ ගිය එම්.ජී. අප්පුහාමි පියාණන්ටත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටමපත් වෙත්වා. අපගේ ඥාතීන්ට ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින විශ්‍රාමික විදුහල්පති පින්වත් ඩී.එම්.පී. චන්ද්‍රසිරි පියාණන්ටත් ඩී.එම්. බණ්ඩාරමණිකා මෑණියන්ටත් සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ටත් පියාණන්ටත් නිදුක් නිරෝග සුවයම සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන්ම හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. ඩී.එම්.අයි පුෂ්පලතා මහත්මියටත් එම්.ජී. විමලසේන මහත්මයාටත් ඒ අයගේ දරුවන් වන එම්.ජී. චාමිකර නයනජිත් සහ එම්.ජී. චාරුක ජානින්ද යන පුතුන් දෙදෙනාටත් ජී. හෂිනි පියුමිකා සහ කේ.ජී. දිනිති ශිවන්තිකා යන දියණියන් දෙදෙනාටත් සියලුම සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ දූ දරුවන් සියලු දෙනාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුවයම සැලසේවා. නිරතුරුවට ජීවිතයට උතුම් කලන මිතුරු ඇසුරම ලැබේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස ඒකාන්ත වශයෙන්ම මේ සියලු පින් එක ලෙසම හේතු වාසනා වෙත්වා. අද දවසේ මේ උතුම් පින්කම වෙනුවෙන් නොඑක ආකාරයෙන් දායකත්වයන් ලබා දුන්නු ඥාති හිත මිත්‍රාදීන්ටත් ආනපල්ලම කනිෂ්ඨ විද්‍යාලයේ සහයෝගය ලබා දුන්න ඒ සියලුම ගුරුවරුන්ටත් ධර්ම ශ්‍රවණයේ යෙදෙනු සියලු දෙනාටත් මේ සියලු පින් එක ලෙසම අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයන් සිදු කරන
DMI පුෂ්පලතා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට සෑම සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල රැකිරක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේවල් ਸਰව ප්‍රකාරයෙන්ම දියුණුවටපත් වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක වෙත්වා දියුණු වෙත්වා. පෙනෙන නොපෙනෙන කරදර බාධා යම් තාක් ඇද්ද සියල්ලම දුරු වෙලා සැනසෙල්ලේ ජීවිත ගත කරන්න පින්වතුන්ලට වාසනාව ලැබේවා. කලන මිතුරු ඇසුරේ සුවසේ පින් රැස් කරගෙන මේ ජීවිතේම ධර්මාවබෝධය පිණිස හේතු වෙන ආකාරයෙන් තමන්ගේ ජීවිතේ දැහැමිව ගත කරන්නට පින්වත් හැම දෙනාට වාසනාව අවකාශය සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වතුන්ලා සියලු දෙනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.